තොරතුරු සම්නිත තාක්ෂණය සහ සමාජය කියන එකේ 11 වෙනි පාඩම මේ ඒකට දාලා එකකින් එන්න පුළුවන් විභාග ප්‍රශ්න වල දෙවෙනි පේපර් එකට එන්න පුළුවන් ප්‍රශ්න. දෙවෙනි පේපර් එකට එන්න පුළුවන් ප්‍රශ්න දැන් 2010 පස්වෙනි ප්‍රශ්නේ. ඒකේ අහනවා දෙමාපියන් ඔබට අලුත් මේස පරිගණකයක් සපයාතයි සිතන්න. ඔබේ පරිගණකයේ අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීමට දෙමාපියන් තීරණය කරලා තියෙනවා. ඔබේ පරිගණකයේ අන්තර්ජාල සම්බන්ධකලට ඔබට මුහුණ දීමට සිදු වෙන තර්ජන දෙකක් කෙටියෙන් ලියන්න කියලා කියනවා. එකක් තමයි හානි කරන නමුදු කාංග. එක පරිගණකයට විවිධාකාරයෙන් හානි පැමිණිය හැකි කේත මුදුකාංග වල කියනවා කේත කියලා. අන්තර්ජාලය හරහා පැමිණිය හැක. ඒ වගේ තව එකක් ලියන්න. විවිධ තර්ජන වලනේ. අනවසර ප්‍රවේශ වීම. එකක් ලියන්න තව එකක් ලියන්න පුළුවන්. අනවසර ප්‍රවේශ වීම. ඒක පොඩ්ඩක් විස්තර කරන්න. පරිගණකයට අනවසරයෙන් ප්‍රවේශ වී පරිගණකයේ ඇති දත්ත විනාශ කළ හැක. අන්තර්ජාලය නිසා. යථාර්ථයක් කියනවා ලියන්න ඕනේ. පරිගණකයට අනවසරයෙන් ප්‍රවේශ වී පරිගණකයේ දත්ත විනාශ විය හැක. අනවශ්‍ය විනාශ කර හැක. ලොකු ප්‍රශ්නයක් නිසා ටිකක් උත්තරයක් පැහැදිලි කරලා ලියන්න. පස්වෙනි ප්‍රශ්නේ ලකුණු 10 ප්‍රශ්නේ මේ තියෙන්නේ. එවැනි තර්ජන වලින් පරිගණකය ආරක්ෂා කළ හැකි ක්‍රම දෙකක් කෙටියෙන් විස්තර කරන්න. එකක් විස්තර කරන්න කියලා දැන් හානි කරන මුදුකාංග වලින් නම් ප්‍රතිවෛරස වැඩසටහන නේ වෛරස වැඩසටහනක් ප්‍රතිවෛරස වැඩසටහනක් ස්ථාපනය කිරීම. වෛරස් ගාඩ් එකක් ස්ථාපනය කරන්න. එකකින් මොකද වෙන්නේ? වෛරස් ගාඩ් ස්ථාපනය කිරීම තුළින් පරිගණකය ආරක්ෂා කරගත හැක නේ. ප්‍රතිවෛරස වැඩසටහනක් ස්ථාපනය කිරීම මගින් අන්තර්ජාලය හරහා පැමිණෙන හානි කරන කේත වලින් ආරක්ෂා විය හැක. අනවසර ප්‍රවේශ වලින් වළක්ව ගන්න මොකද කරන්නේ? පරිගණකයේ අනවසර ප්‍රවේශ වීම වලින් වළක්ව ගන්න අර පුළුවන් ෆයර්වෝල් එක නේ. ගිනි පවුර ගිනි බිත්තිය නැත්නම් ගිනි පවුර ක්‍රියාත්මක කර තැබීම තුළින් අනවසර ප්‍රවේශ වීම වළක්වා ගත හැක. එකක් ලියන්න වෙනවා. ඔය ප්‍රශ්න අංක දාලා වෙනම උත්තර ලියන්න. ගිනි පවුර ක්‍රියාත්මක කර තැබීම තුළින් අනවසර ප්‍රවේශ වීම වළක්වා ගත හැක. ප්‍රශ්න 3 මේ පරිගණකයේ වායතා කිරීමේදී මතුවේ හැකි සෞඛ්‍ය ගැටලු වළක්වාලීමට ඔබ විසින් සරකා බැලිය යුතු සාධක තුනක් කෙටියෙන් පැහැදිලි කරන්න කියනවා. සෞඛ්‍ය ගැටලු වළක්ව ගන්න මොකද කරන්න ඕනේ? අර අපි කියන්නේ සෞඛ්‍ය ගැටලු වළක්ව ගන්නේ පරිගණක තිරය සහ මෙන්න මේවා ලියන්න ඕන. විස්තර කරන්න ගියාම මේවා ලියුවා හරි පරිගණක තිරය S මට්ටමින් හෝ ඊට වඩා පහතින් පිහිටනසේ තබා තැබීම. පරිගණක තිරය S මට්ටමට හෝ ඊට වඩා පහතින් පිහිටනසේ තැබීම එකක්. පරිගණකයේ තිරය සහ S අතර පරතරය අඟල් 18ත් 28ත් අතර තැබීම. කකුල් පොළොවට ලම්බව තැබීම. ඔයගේ තුනක් ලියන්න පුළුවන්. නිවැරදි ඉරියව්. නිවැරදි ඉරියව් තුනක් ලියන්න. ප්‍රශ්න අංක දාලා ලියන්න. මේ සාධක තුනක් ලියන්න ඉතින්. වලක්වා ගන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. විටින් විට තිරයෙන් පිටත වැලීම. ආලෝකය සකස් කර ගැනීම හැට වෙහෙසකාරී නොවන පරිදි. ඊළඟට ඔබේ මිතුරෙකුගේ පුද්ගලික පාවිච්චියට මිලටගත් පරිගණක ක්‍රීඩා මෘදුකාංගයක් ඔබට දුන්නේ සිතන්න. ඒ ඔබ පරිගණක ස්ථාපනය කර
මුදුකාංග පාවිච්චි කිරීම සුදුසුයි ඔබ සිතන්නේද? ඔබේ පිළිතුරට සඳහා හේතු පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේකට කියනවා මුදුකාංග software piracy කියලා කියන්නේ. software මුදුකාංග හොරගම කියලා කියනවා. piracy software piracy කියලා කියන්නේ. right. මේක කියන්නේ මේ වාණිජමය බලපත්‍ර සහිත මුදුකාංග මුදල් නොගෙවා භාවිතා කිරීම software piracy කියලා කියන. ඒක සදාචාර සම්පන්න නැහැ. සහ නීති විරෝධී මුදුකාංග චෞර භාවිතය කියලා කියනවා. කියන්න මුදුකාංගේ පාවිච්චි කිරීම සුදුසුයි ඔබ සිතන්නේද? නැහැ කියලා දාන්න. නැත. පුද්ගලික හේතු තමා පුද්ගලික පාවිච්චියට මිලටගත් පරිගණක වැඩසටහනක් පුද්ගලික පාවිච්චියට මිලටගත් කුමන හෝ පරිගණක වැඩසටහනක් පුද්ගලික පාවිච්චියට මිලටගත් පරිගණක වැඩසටහනක් බලපත්‍රයක් නොමැතිව වෙනත් පරිගණකයක භාවිතා කරන්නේ නම් එය මෘදුකාංග මංකොල්ලයකි. එය මෘදුකාංග මංකොල්ලයකි. software piracy කියලා කියනවා. එය මෘදුකාංග මංකොල්ලයකි. එක සාමාන්‍යයෙන් නීති විරෝධී ඊට අමතරව සදාචාර සම්පන්න නැත. අනෛතික සදාචාර සම්පන්න නැහැ. 13 පාඩ B බලන්න. පරිගණක භාවිතයේදී ඇතිවිය හැකි පුනරාවර්තී ආතති පීඩා. පුනරාවර්තී ආතති පීඩා කියලා කියන්නේ උරහිසේ සිට අතේ ඇඟිලි දක්වා ඇතිවන හිරිවැටීම තද ගතිය. පුනරාවර්තී ආතති පීඩාවේදී උරහිසේ සිට අතේ ඇඟිලි දක්වා ඇතිවන වේදනාව පුනරාවර්තී ආතති පීඩාවේ. right. මේවා අතුරු పూర్වයි මූසිකයයි නිවැරදිව පාවිච්චි නොකිරීම නිසා තමයි මේක ඇති වෙන්නේ. නිවැරදි ඉරියව් භාවිත නොකිරීම නිසා. right. මේ සඳහා සැලකිය යුතු සමහර අංග රූපයේ දක්වා ඇති අතර P සහ T ලෙස ලේබල් කරලා තියෙනවා. PT. P නම් T දක්වා PQRST. PT ලෙස ලේබල් කර ඇති අංග සඳහා ගත හැකි පෙර පරිස්සම් මොනවාදයි පැහැදිලි කරන්න. මොනවද පෙර පරිස්සම්? ලියන්න තියෙන්නේ. P කියන්නේ මොකද්ද? P කියන්නේ ඇස සහ පරිගණක තිරය අතර දුර නේ. ඇස සහ මම කෙටියෙන් ලියන්නේ ඇස සහ පරිගණක තිරය අතර දුර අගල් 28 18 28 අතර මම මෙතන නම් ලියන්න ඉඩම දෙන්න. P කියලා කියන්නේ ඇස සහ තිරය අතර දුර අගල් 18ත් 28ත් අතර තබා ගැනීම කියලා කිව්වත් කමන්නේ. Q කියන්නේ කොන්ද පිට කොන්ද කෙලින් තබා ගැනීම. පිට කොන්ද කෙලින් තබා ගැනීම. පිට කොන්ද කෙලින් තබා ගැනීම ඍජුව. ආර ගහලා තියෙන්නේ පුටුවටනේ. පුටුවට. ආර ගලියන්න පුළුවන්. ආර් සුදුසු උසක් සහිත ආසනයක්. සුදුසු උසක් සහිත ආසනයක්. භාවිතා කිරීම.
සුදුසු උසක් සහිත ආසනයක් භාවිත කිරීම. R. S කකුල් පොළොවට ලම්බව තබා ගැනීමනේ. S කියලා කියන්නේ කකුල් පොළොවට ලම්බකව තබා ගැනීම. T කියන්නේ පරිගණක තීරයනේ. T කියලා කියන්නේ පරිගණක තීරය ඇස් මට්ටමින් හෝ ඊට මතක් පහළින් තැබීම. T කියලා කියන්නේ තීරය ඇස් මට්ටමින් හෝ මතක් පහළින් තැබීම. ඔයගේ පෙර පරිසම් ටික ලියන්න පුළුවන්. පහත් දක්වා ඇති ශේෂ්ඨවල තොරතුරු හා සම්නිහිත තාක්ෂණයේ භාවිතය කෙටියෙන් පැහැදිලි කරන්න. ඔබගේ පිළිතුර එක් එක් කේස් යොදා උදාහරණ වලින් ලියන්න. ටෙලිවෙදකම ටෙලිමෙඩිසින් කියන්නේ මොකද්ද? මේක පළවෙනි පාඩමින් එන්නේ නේ. ටෙලිවෙදකම ටෙලිමෙඩිසින් කියන්නේ සරලව කිව්වොත් දුරස්ථව සෞඛ්‍ය සේවාවන් දුරස්ථව ලබා දීමට සෞඛ්‍ය සේවාවන් දුරස්ථව ලබා දීමට සෞඛ්‍ය සේවාවන් දුරස්ථව ටෙලිවෙදකමට සෞඛ්‍ය සේවාවන් දුරස්ථව ලබා දීමට සඳහා ලබා දීමට රට තුළ ඇති සියලුම සෞඛ්‍යාංශ රට තුළ ඇති සියලුම සෞඛ්‍යාංශ වෛද්‍යවරු හෙදියන් අන්තර්ජාලය හරහා එකිනෙකට සම්බන්ධ වී ගොඩනගාගත් ක්‍රමවේදයක් ටෙලිවෙදකම නම් වේ. මේ තුල පහසුකම් රාශියක් ඇත කියලා ලියලා මේ ටික ලියන්න. දුරස්ථ සෞඛ්‍ය රැකවරණය. අර දුර ඉන්න එක්කෙනාට බෙහෙත් කිරීම දුරස්ථ සෞඛ්‍ය රැකවරණය. නිවසේ සිට අධීක්ෂණය. දුරස්ථ ශල්‍ය කර්ම. දුරස්ථ ශල්‍ය කර්ම. දුරස්ථ පුහුණු. ඒ වගේ ලියන්න පුළුවන් ටික. ඊළඟ රජයෙන් පුරවැසියන්ට ලබා දෙන සේවා. government to citizen. රජයෙන් පුරවැසියන්ට ලබා දෙන සේවාව රජයක් තොරතුරු හා සම්නිහිත තාක්ෂණය භාවිත කර රටේ පුරවැසියන්ට විවිධ වූ සේවාවන් ලබා දෙයි. අපිට විස්තර කරන්නේ පැහැදිලි කරන්න තියෙන්නේ. රජයක් ICT භාවිතයෙන් තම රටේ පුරවැසියන්ට විවිධ සේවාවන් ලබා දී.
කියලා ලියලා සේවා ප්‍රමාණ දෙක තුනක් ලියන්නේ මොනවද? බිල්පත් ගෙවි, වතුර බිල්, විදුලි බිල් වගේ බිල්පත් ගෙවි, ආදායම් බලපත්‍ර අනුත් කිරීම, අන්තර්ජාල හරහා සිද්ධ වෙනවා. ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ව්‍යවස්ථාවයන්, ව්‍යවස්ථා සහ නීති රීති පිළිබඳ දැනුවත් කිරීම, ව්‍යවස්ථා සහ නීති රීති පිළිබඳ දැනුවත් කිරීම වගේ නා රජයක් ICT පාවිච්චි කරලා පුරවැසියන්ට දෙන සේවාව 10 පළවෙනි පාඩමේ තියෙනවා. ඊළඟට පාසලකට අන්තර්ජාල පහසුකම් ඇති නව පරිගණක විද්‍යාගාරයක් ලබා දීලා තියෙනවලු. විද්‍යාගාරය රැකබලා ගැනීම සඳහා පහත දක්වා ඇති එක් අවශ්‍යතා ඉටු කර ගැනීමට එක් යෝජනාව ඉදිරිපත් කරන්න. භෞතික ආරක්ෂාව වැඩි දියුණු කිරීමට උදාහරණ ලියන්න කියනනේ. භෞතික ආරක්ෂාව වැඩි කිරීම අපිට කෙලිම ලියන්න පුළුවන්. අනවරත බල සැපයීමක් භාවිතා කිරීම. අනවරත බල සැපයීමක් UPS එකක් භාවිතා කිරීම. ද්වේෂ සහගත කේත වලින් ආරක්ෂා, ඒ කියන්නේ මේ වෛරස් වගේ හානි කරන මුදුකාම් වලින් ආරක්ෂා වෙන මුදුකාන්නේ. වෛරස් වගේ හානි කරන මුදුකාම් වලින් ආරක්ෂා වෙනවා නම් අපි පාවිච්චි කරන්න ඕනේ මේ ප්‍රතිවෛරස වැඩසටහනේ. ප්‍රති වෛරස වැඩසටහන ස්ථාපනය කිරීම. ප්‍රතිවෛරස වැඩසටහන ස්ථාපනය කිරීම තුළින් අනිෂ්ට මුදුකාංග නැත්නම් දේශසහගත මුදුකාංග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. තාර්කික ආරක්ෂාව වැඩි දියුණු කරන්න ඔයාලට පුළුවන්. ප්‍රබල මුරපද භාවිතා කරන්න පුළුවන්. ප්‍රබල මුරපද භාවිතා කිරීම. ප්‍රබල මුරපද භාවිතා කිරීම. මෘදු ගිනි පවුරු භාවිතා කිරීම. දත්ත උපස්ත කිරීම වගේ දේවල් ගන්න පුළුවන්. දැස් 14 බලන්න. මේ පළවෙනි ප්‍රශ්නේ කොටස් දෙකේ ඔය ලකුණු දෙකේ ඒවා තියෙන්නේ. දැන් මේව ලකුණු 10 මේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරියන ප්‍රශ්නේ කියන්නේ ලකුණු 10ක්. පළවෙනි ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා කියන්නේ මේ පළවෙනි ප්‍රශ්නේ 10 වෙනි කොටසනේ. ලකුණු දෙකයි තියෙන්නේ. ලකුණු දෙකක ප්‍රශ්නයක්. ඒවල ලොකු විස්තර ලියන්න විස්තර නැහැ නේ. එකම කාර්යය දිගු කාලයක් නියම හේතු කොටගෙන ඇතිවන ශාරීරික වේදනාව එකම කාර්යයක් දිගු කාලයක් තිස්සේ නියැලීම හේතු කොටගෙන ඇතිවන ශාරීරික වේදනාව මොකක්ද? පුනරාවර්ති ආත්ති පීඩනේ. එකම يعني නැවත නැවත එකම දේ කිරීම තුළින් RSI repetitive stress injury කියලා කියන්නේ පුනරාවර්ති ආතති පීඩා. පරිගණකයේ භාවිත නිසා ඇස්වල ඇතිවන VLS අපහැදිලි පෙනීම දිත්ත දෘෂ්ටිය කෙලින්ම පරිගණක දෘෂ්ටි සහලක්ෂණය CVS. පරිගණක දෘෂ්ටි සහලක්ෂණය. මේ කාපල දෝලන සහලක්ෂණය කියලා කියන්නේ අර වැලිමිටේ නේ මැණික් කටු ආශ්‍රිත ඇතිවන හිරිවැටීම තමයි කාපල දෝලන සහලක්ෂණය කියලා කියන්නේ. බලන්න ටියුට් එකේ තියෙනවා. මේ ලකුණු දෙකයි. දැන් 15 පාර්ට් B. ටෙලි වෙදකම යනු වෛද්‍යවරයෙකු දුරකථනය මගින් සම්බන්ධ කරගෙන නිවසේ සිට බෙහෙතක් ලබා ගැනීම ලෙස ඔබගේ මිතුරගේ පැවසූ අවස්ථාවක උපාදනය කරන්නලු. මිතුරාගේ ප්‍රකාශය වැරදි වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. ටෙලි වෙදකමේ නිවැරදි භාවිතය විදහා දක්වන උදාහරණයක් ලියන්න. දුරකථනය මගින් සම්බන්ධ කරගෙන නිවසේ සිට බෙහෙතක් ලබා ගැනීම මේ ඒ කියන්නේ ඒක මදි. ටෙලිවිඩකම කියන්නේ මං කිව්වේ අර රටේ තියෙන සියලුම සෞඛ්‍ය සේවා සහ සෞඛ්‍ය වෘත්තිකයන් අන්තර්ජාලය සමග සම්බන්ධ වෙලා
මේ සෞඛ්‍ය සේවාව අන්තර්ජාලය හරහා පුද්ගලයන් ලබා දෙන තමයි මේ ටෙලි වෙදකම් පාවිච්චි කරන්නේ. රයිට් දැන් ඕක කියන්නේ ටෙලිෆෝන් එකකින් ගන්න එක බෙහෙත් ගන්න එක නේ. ඒ කියන්නේ උතන මෙන්න මේ කියන එකේ කියන කාරණාව ප්‍රමාණවත් මදි. රයිට් එහෙම වෙලියන් පුළුවන්නේ වැරදි වන්නේ ඉදයි පැහැදිලි කරන්න. උත කියන්න පුළුවන් මේ ඔහු පවසන දෙය ටෙලි වෙදකම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. හින්දා වැරදි කියලා කියන්නේ. ටෙලි වෙදකම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. එයා පවසන දේ. මොකද දැන් ටෙලිෆෝන් එක කෝල් එකක් කරන් බෙහෙතක් ලබා ගන්නවා කියන එකම නෙවෙයි. එතන ටෙලි මෙඩිසින් එකේදී රෝගියා ගාව සෞඛ්‍ය පළපිරුදු තියෙන පුද්ගලයෙක් ඉන්න ඕනේ. නේ. එහෙනම් කියන්න ඕනේ ප්‍රමාණවත් වන්නේ නැත. මක් නිසාදයත් රෝගියා අසල සෞඛ්‍ය සේවයේ පළපුරුදු පුද්ගලයෙක් සිටීමද ටෙලි වෙදකම තුළ අනිවාර්ය වේ. සිටීමද ටෙලි වෙදකම තුළ අනිවාර්ය වේ. උදාහරණයක් වශයෙන් පැහැදිලි කරන්න කියනවා. මොකක්ද උදාහරණයක් අපි ලියන්නේ? ඔය පළවෙනි පාඩමෙන් එන්නේ ඔක. අපිට කියන්න පුළුවන් මේවනේ. විශේෂඥ වෛද්‍යවරයෙකු රෝහලේ නොමැති අවස්ථාවක ඔහුව අන්තර්ජාලය හරහා සම්බන්ධ කර ගනිමින් රෝහලේ සිටින අනිත් වෛද්‍යවරුන්ට සමහර ශල්‍ය කර්ම පවා සිදු කර හැක. කියන්නේ ස්පෙෂලිස්ට් කෙනෙක් නැතුණත් එයාව අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගෙන ශල්‍ය කර්ම පවා සිදු කරන්න පුළුවන්. ඊළඟට සමන් ඔහුගේ නිවසේ පරිගණකයට මීට මාස 6කට කලින් වෛරස් කාඩ් එකක් ස්කෑන් කරලා තියෙනවා. ස්ථාපිත කළ බවට ඔබට පැවසූ යයි උපකල්පනය කරන්න ඔහුගේ නිවසේ අන්තර්ජාල පහසුකමුත් නැල්ලු. නව වෛරස ප්‍රහාර හමුවේ ඔහුගේ පරිගණකය ආරක්ෂිත නොවන මට්ටමක පවතින්නේ ඇයිදයි පැහැදිලි කරන්න. ඇයි මොකද වෙන්නේ? ඉන්ටර්නෙට් යූස් කරේ නැහැ කියලාට වැඩක් නැහැ. සමහර විට සමන් පරිගණකයට පෙන් ඩ්‍රයිව් එකක් එහෙම නැත්නම් CD එකක් දැම්මොත් ඒ හරහා මේ මාස 6ට පස්සේ නිර්මාණය වෙච්ච වෛරස් පරිගණකයට හානි කරන්න පුළුවන්. එළියන්න අන්තර්ජාල පහසුකම නොමැති බැවින් වෛරස් පරීක්ෂණය නිසි පරිදි ආවත්කාලීන වී නැත. අන්තර්ජාල පහසුකම නොමැති බැවින් වෛරස් පරීක්ෂණය නිසි පරිදි ආවත්කාලීන වී නැත. එබැවින් සැනලි මතක CD DVD වැනි දාවක හරහා පරිගණකයට වෛරස් පැමිණිය හැක. ප්‍රශ්නේ මේ වගේ පොඩ්ඩක් හිතලා ලියන්න ප්‍රශ්න අහන්න තියෙන්නේ. තොරතුරු පද්ධතිය කියන්නේ යම්කිසි software එකක ඇතුලේ තියෙන දැන් අපි දැන් තොරතුරු පද්ධතියක් කියන්නේ ඔයාලා දන්න බැංකින් සිස්ටම් එක. බැංකුවක තියෙන software එකක් තොරතුරු පද්ධතියක්. පුස්තකාලයක තියෙන software එකක් තොරතුරු පද්ධතියක්. ටෙලිවිෂන් ක්ලාස් එකක තියෙන database එකක් තොරතුරු පද්ධතියක්. මේ වගේ තොරතුරු පද්ධතියක ගබඩා කරලා තියෙන ආචය කරලා තියෙන පෞද්ගලික තොරතුරු භාවිතය සම්බන්ධයෙන් එක් සදාචාරාත්මක මතවාදයක් පැහැදිලි කරන්න. පුද්ගලික තොරතුරු පිළිබඳ සදාචාරාත්මක නොවන ක්‍රියාවකට ඇත්තටම පුද්ගලික තොරතුරු පිළිබඳ සදාචාරාත්මක නොවන ක්‍රියාවක් කියන්නේ මොකද්ද මේ? පුද්ගලික තොරතුරු
පුද්ගලිකගේ යම් පෞද්ගලික තොරතුරු අනවසරයෙන් වෙනත් පාර්ශවයන් ලබා දීමනේ ඔක කියන්නේ. එහෙනම් software එක ගබඩා කරලා තියෙන මේ තොරතුරු පද්ධතියක ගබඩා කරලා තියෙන පුද්ගලික තොරතුරු සදාචාරාත්මක මතවාදයක් කියලා කියන්නේ මෙන්න මේ අපිට මෙහෙම කරන්න පුළුවන්. මේ උදාහරණය ඇතුළේ උදාහරණයකුත් තියෙන්න ඕන. එහෙනම් මේ අදහසෙන් ලියන්න පුළුවන් මෙහෙම. ලියන්න උත්තරය බලන්න. යම් ආයතනයක නැත්නම් යම් ආයතනයක බැංකුවක් කියන්නේ යම් ආයතනයක වරණදල බැංකුවක පරිගණකය තුළ ගබඩා කර ඇති බැංකුවක යම් ආයතනයක වරණදල බැංකුවක පරිගණකය තුළ ගබඩා කර ඇති පාරිභෝගිකයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින අදාළ පුද්ගලයන්ගෙන් අවසර නොමැතිව ඒ කියන්නේ පාරිභෝගිකයන්ගෙන් අවසර ගන්න ඕන. මගේ ඊමේල් ඇඩ්‍රස් එක වෙන කෙනෙකුට දෙනවා නම් යාළුවෙන් අවසර ගන්න ඕන. අදාළ පුද්ගලයන්ගෙන් අවසර නොමැතිව වෙනත් පාර්ශවයකට ලබා දීම සදාචාර සම්පන්න නොවේ. ඒක සදාචාර විරෝධී ක්‍රියාවක්. ටිකක් හිතලා ලියන්න වෙන ප්‍රශ්න තියෙනවා. හැබැයි මේකේ ලකුණු 10ක් ගන්න හරි ලේසි. ඔබගේ මිත්‍රයෙකු ගිනි පවුරක් ස්ථාපනය කරගෙන ඇති නිසා ෆයර්වෝල් එකක් දාලා තියෙනවා. ඔහුගේ දත්ත උපස්ථ කළ යුතු නොවන බව ඔහු පවසයි. ඔහුගේ මතය හා එකඟ වන්නේද පිළිතුරු හේතුව. ෆයර්වෝල් එකක් දැම්මා කියලා නේ අනවසර ප්‍රවේශ වීම නම් වැළකෙනවා තමයි. හැබැයි ඔයාගේ කම්පියුටරේට අකුණක් ගැහුවොත් නේ දත්ත වෙන ආකාරයෙන් විනාශ වුණොත් ඒක වළක්ව ගන්න බෑ. ඒ හින්දා එයා කියන එකට එකඟ වෙලා බෑ. නැත කියලා දාන්න ඕනේ. ඔහුගේ මතය හා එකඟ වන්නේ නැත. ඇයි හේතුව? මෙහෙම ලියන්න පුළුවන් නේ. ෆයර්වෝල් එකකින් මොකද කියන්නේ? ෆයර්වෝල් එකෙන් කරන්නේ දාන. ඒ කියන්නේ ෆයර්වෝල් එකෙන් ගොඩක් කරලා කරන අනවසර ප්‍රවේශීම් වළක්වන එක. එහෙම නැතුව දත්තවලට භෞතිකව සිදුවන හානිය ෆයර්වෝල් එකෙන් වළක්ව ගන්නේ නැහැ. නේ? කියන්නේ දත්තවලට භෞතිකව සිදුවන හානි. උදාහරණයක් ගත්තොත් එහෙම වරන්දර ලියන්න දෘඩ තැටි දෝෂ. දෘඩ තැටි හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන දෝෂයක් වෙන්න පුළුවන්. දෘඩ තැටි දෝෂ වරනවහන්න. දත්තවල භෞතික සිදුවන හානි වරණතර දෘඩ තැටි දෝෂ වලින් ආරක්ෂා වීමට නම් දත්ත උපස්ථ කිරීම අනිවාර්යෙන් කළ යුතුය. එය ගිනි පවුර මගින් සිදු කළ නොහැක. ගිනි පවුරක් තිබ්බ කියලා දත්ත උපස්ථ කරන්න ඕනේ නැහැ කියන එක වැරදි. ගිනි පවුරක් වලින් කරන්නේ ගිනි පවුරෙන් කරන්නේ මේ ෆයර්වෝල් එකෙන් කරන්නේ අනවසර ප්‍රවේශයෙන් වළක්වන එක ෆයර්වෝල් එකෙන් කරන්නේ. යමුකෝ චෞර පුදුකාවද පයිරේට් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ අර සල්ලි ගෙවන්න නැතුව පාවිච්චි කරන ඒවා. අපි හොරෙන් ගන්න ඒවා භාවිතා කිරීමට කියන්නේ චෞර මුදුකාංග භාවිතා නොකළ යුතු වීමට හේතු දෙකක්. එකක් තමයි මේක සදාචාර සම්පන්න නැහැ. අංක 1 සදාචාර සම්පන්න නොවේ. අනික තමයි සමහර මුදුකාංග වල මොනවද තියෙන්නේ මේ චෞර මුදුකාංග වල හානි කරන කීත ඇතුළත් වෙනවා. අපි කියන්නේ මේ එහෙම software එකක් පාවිච්චි කරනවා කියන්නේ අපි කියන්නේ crack කරලා software එකක් පාවිච්චි කරනවා කියන්නේ අපේ කම්පියුටරේට වෛරස් ලබා ගැනීමට අතවැනීම. අනික තමයි හානි කරන කේත චෞර මුදුකාංග වල ඇතුළත් විය හැක. චෞර මුදුකාංග තුළ හානි කරන කේත ඇතුළත් විය හැක.
උන 2016 තියෙන යාකරන්න එක අන අව්‍යාජ බවක් පෙන්නුම් කරන අතර පරිශීලකයන් නොදැනුවත්ව පද්ධතිය ඇතුළත් වේ. දත්ත සොරකම් කිරීම මැකීම සිදු කරන්නේ අව්‍යාජ බවක් කියලා කියන්නේ මේක හොඳ software එකක් කියලා වලට පෙන්නනවා. හොඳ software එකක් කියලා පෙන්නලා කම්පියුටරේට එනවා. ඒ තමයි පරිගණක ස්පයිවර් ඔත්තුකරුව තමයි එහෙම ඉන්නේ. හොඳ software එකක් කියලා කම්පියුටර් ඇතුළත් වෙලා Trojan horse හොඳ software එකක් කියලා කම්පියුටර් ඇතුළත් වෙලා කම්පියුටරේ තියෙන දත්ත මකනවා ලොකු විනාශ කිරීමක් කරනවා. විද්‍යුත් තැපැල් මගින් බැංකු ගිණුම් වල හෝ ඉලෙක්ට්‍රොනික ගිණුම් වල ඇති තොරතුරු එක්රැස් කර පරිශීලනය රවටා මුදල් තැන්පත් අන්න සල්ලි හොරගම් කරන්නේ කවුද? ෆිෂික්ස් නේ. පුද්ගලයන් රවටා මුදල් හොරගම් කරනවා ෆිෂික්ස්. මේකට B මේකට A මේක බලන්න මේක තියෙන ඔක්කොම ඔත්තුකරුව අව්‍යාජ බවක් පෙන්වනවා පරිශීලකයන් නොදැනුවත්වම පරිගණකයට ඇතුළත් වෙනවා. හොඳ කිරික් කියලා හිතා තමයි කම්පියුටර් ඇතුළත් වෙන්නේ. පුද්ගලයන් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් විද්‍යුත් ගිණුම් ආදී තොරතුරු ලබාගෙන මුල්‍යමය වංචා සිදු කරනවා ෆිෂික්ස්. මුල්‍යමය වංචා සිදු කරනවා ෆිෂික්ස්. වෙළඳ දැන්වීමකට අදාළ හෝ නොදන්නා අයෙකුගෙන් ලැබෙන හෝ අනවසර විද්‍යුත් තැපැල් අනවසර විද්‍යුත් තැපැල් අපි ස්පෑම් කියලා අයින් කරනවා. අයාචිත තැපැල් එහෙනම් විද්‍යුත් තැපැල් ලැබුණු ව්‍යාජ වෙබ් අඩවි සහ ශනික පණිවිඩ මගින් තනියම මෙන්න මේ වචනේ වැදගත්. තනියම ක්‍රියාත්මක වීමේ හා පැතිරීමේ හැකියාවක් ඇත. තනියම ක්‍රියාත්මක වෙන්න පුළුවන් පැතිරෙන්නත් පුළුවන්. තනියම ක්‍රියාත්මක වෙන්නයි පැතිරෙන්නයි පුළුවන් එකම එකනා වර්ම්ස්. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස බැහැර කිරීමේ ක්‍රම දෙකක් ලියන්න. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්ෂාකාරී බැහැර කිරීමේ ක්‍රම දෙකක් ලියන්න. අපේ තියෙනවනේ reuse right මේකේ තියෙනවා භාවිතය අඩු කිරීම නැවත ප්‍රයෝජනට ගැනීම ප්‍රතිචක්‍රීකරණය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්ෂාකාරීව බැහැර කිරීම තොරතුරු සන්නිහිතාක්ෂණයට දාලා පරිගණක දෘශ්‍ය සාරක්ෂණය කාපල දාලා සාරක්ෂණය පුනරාවර්ති ආදිත පීඩා වැනි අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා පරිගණකයේ අනුගමනය කළ යුතු නිවැරදි ඉරියව්ව නිවැරදි ඉරියව් වලින් ඕනෑම තුනක් ලියන්න පුළුවන් නේද? පරිගණක තිරය සහ S මට්ටම අතර දුර අඟල් 18යි 28යි අතර වීම. දැන් ලියන්න. තිරය හා S මට්ටම අතර දුර අඟල් 10 ඔය ලියලා පුරුදු වෙන. ඒකයි පාඩම් කරන්න දෙයක් නැහැ. අඟල් 18යි 28යි අතර වීම. කකුල් පොළොවට ලම්බකව තබා ගැනීම. පිට කොන්ද කෙලින් තබා ගැනීම. කෙටි විවේක ගැනීම. පහක් දක්වන සංසිද්ධිය ලියා දක්වන්න. සංසිද්ධිය ලියා දක්වන්න. එක්තරා සමාගම ICT කළමනාකරු අඩු ආදායම් ඇති පවුල් වලට අධ්‍යාපනය සෞඛ්‍ය පහසුකම් සඳහා උදව් කරනු ලබන ස්වේච්ඡා සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයෙක්ද වේ. ඔහු තම සමාගමේ ගනුදෙනු කරවන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින සමාගමේ බලධාරීන්ගේ අනුගමනයකින් තොරව ස්වේච්ඡා සංවිධානයට අරමුදල් රැස් කිරීමට ආධාර ලබා ගැනීම සඳහා ලබා දී. තොරතුරු තාක්ෂණ කළමනාකරුගේ මෙම ක්‍රියාව සදාචාරාත්මක නොවන්නේ මන්දේ කෙටියෙන් පැහැදිලි කරන්න. පැහැදිලි ඉන්නේ. මෙයා වැඩ කරන ආයතනය සමාගමක IT කළමනාකරු මේ IT කළමනාකරු වෙනත් ව්‍යාපෘතියක ස්වේච්ඡා සංවිධානයක ක්‍රියාකාරී සමාජිකයෙක් දෙනවා. එයා කරන්නේ මේ කම්පැනි මේ සමාගමේ තියෙන පුද්ගලයන්ගේ ඊමේල් ඇඩ්‍රස් ටික මේ ස්වේච්ඡා සංවිධානයට දෙනවා. අහන්න නැතුව. එහෙම බෑනේ. ඒ කියන්නේ මම වැඩ කරන ආයතනයේ තියෙන විස්තර ටික ස්වේච්ඡා සංවිධානයට දෙනවා අහන්න නැතුව. ඒක කෙලින්ම සදාචාරාත්මක විරෝධී ක්‍රියාවක්.
ඒක සදාචාර නොවන්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියලා කියන. ඉතින් මේ පුද්ගලික තොරතුරු කිසිදු අවසරයකින් තොරව පුද්ගලික තොරතුරු අවසරයකින් තොරව වෙනත් පාර්ශවයක ලබා දීම ඒ අදාළ පුද්ගලයාට හානි, කියන්නේ පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට හානි කරනවා. ඒ හින්දා ඒක සදාචාර විරෝධී. ලියමු උත්තරය බලන්න. ආයතනයක් සතු දත්ත හා තොරතුරු ආයතනයක් සතු දත්ත හා තොරතුරු එම ආයතනයෙන් අවසරයක් නොමැතිව වෙනත් පාර්ශවයකට ලබා දීම තුලින් ආයතනයක් සතු තොරතුරු එම ආයතනයේ අවසරයකින් තොරව වෙනත් පාර්ශවයකට ලබා දීම තුලින් සමහර විට එම ආයතනයේ කීර්ති නාමයට හානියක් විය හැකියි. එම ආයතනයේ කීර්ති නාමයට හානියක් වෙන්න පුළුවන්. තවද එම තොරතුරු පිටතට යාම තුළින් ආයතනය බංකොලොත් වීමටද ඉඩ ඇත. තවද එම තොරතුරු පිටතට යාම තුළින් ආයතනය බංකොලොත් වීමටද ඉඩ ඇත. එබැවින් එය සදාචාරාත්මක විරෝධී ක්‍රියාවකි. සදාචාර විරෝධී ක්‍රියාවකි. ඊළඟට එක්තරා කාර්යාලයක පරිගණක ඩොඩාන් ගින්නක් නිසා මුලින්ම විනාශන අතර ඒ ප්‍රතිඵලයක් ලෙස ආචාර්ය උපක්‍රම තිබූ වැදගත් දත්ත සදාහරණ විය. මෙලෙස එම දත්තා හිමි මග හරවා ගැනීමට හැකියාව තිබූ ආරක්ෂාකාරී පියවර කෙටියෙන් පැහැදිලි කරා. මොකද දත්ත උපස්ථ කිරීම තුළින් එවැනි අවස්ථාවකදී සිදුවෙන හානිය වළක්වා ගත හැකියි. දත්ත උපස්ථ කිරීම තුළින් එවැනි අවස්ථාවක සිදුවිය හැකි හානිය වළක්වා ගත හැකියි. අපි පොඩ්ඩක් දැන් මේකේ බහුවර්ණ ටිකක් මම සාකච්ඡා කරා උදේ ක්ලාස් එකේ. ඒකත් ඔයාලට මම වීඩියෝ එකකින් දෙන්නම්. 18යි 19යි try කරලා බලන්න. 18 විතරයි තියෙන්නේ. 18ත් අපිට කරලා ඉවර කරමු. මෙහෙම කරන්නකෝ ඊට කලින් මේ ඔයාලට දැන් අපි S1 සිරිස් 4 දක්වා බැංකු කළමනාක 2018 ප්‍රශ්නේ ශ්‍රී ලංකාව තුළ සිටින අතර ඉන්දියාවේ පිහිටි ඔහුගේ ප්‍රධාන කාර්යාලය පැවැත්වීම රැස්වීමකට එක්වීම පුළුවන් එක වීඩියෝ සම්මන්ත්‍රණ මේකට එන්නේ. ලේකම්වරයෙක් ඇගේ කළමනාකරුගේ වාර්තාවක මුදු පිටපතක් වෙනත් නගරයේ පිහිටි ශාඛාවේ සේවය කරන සියලුම සේවකයන් වෙත යැවීම. විද්‍යුත් තැපෑල ඊමේල් තාක්ෂණ නිලධාරිගේ යන්ත්‍රය අලුත් වැඩියා කර අවසන් බව ඔහුගේ කළමනාකරුව වෙත පැමිණිලියක් දැනීම. ඒකට පුළුවන් ක්ෂණික පණිවිඩ. ඉන්ස්ටන්ස් මෙසේජ් පාවිච්චි කරන්න පුළුවන් නේ. අර ඉක්මනට යන එකක් නේ. ක්ෂණික පණිවිඩ. S3 අලෙවි කළමනාකරුගේ සමාජ සේවා ව්‍යාපෘතියක ඡායාරූප පාරිභෝගිකයන් සමග බෙදා ගැනීම ෂෙයා කිරීම. සෝෂල් මීඩියා දීර්ඝ කාලයක් පරිගණකය හා වැඩ කරන ඒ බැඳුණු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඇතැම් විට පැමිණිලි කරයි. ඒ සිට සෞඛ්‍ය ගැටලු ඒ සිට C දක්වා තියෙනවා. විය හැකි හේතු G සිට I දක්වා තියෙනවා. යෝග්‍ය විසඳුම් P සිට W දක්වා තියෙනවා. එක් සෞඛ්‍ය ගැටලුව විය හැකි හේතු හා යෝග්‍ය විසඳුම් සමග ගලපන්න. කාබොල 12 සාලක්ෂණය. කාබොල 12 සාලක්ෂණය කියන්නේ අර මැණික් කටුව ආශ්‍රිත ඇතිවන හිරිවැටීම. මෙතන මැණික් කටුව එහෙනම් A H B දෘෂ්ටි සාරක්ෂණය. පරිගණක තිරේස බලා සිටීම. දීර්ඝ කාලයක් පරිගණක තිරේස බලා සිටීම. සීට මාංශපේශී අස්ථි ගැටලු එන්නේ. එහෙනම් සීට G. සීට G. දැන් නිවැරදිව ඉහළ බැලීම සහ ඈත පිහිටි වස්තුන් දෙස මොහොතක් එකේලේ බලා සිටීමෙන් ඇසෙහි පේශීන්ට විවේකය ලබා දීම. ඒක හොඳයි.
අස්ති ගැටලු වලටනේ පීට හොඳයි විසඳු පී හොඳයි නිරන්තරයෙන් සිට ගැනීම ඇඟිලි හා පිට පැත්ත දිගහැරීම නිරන්තරයෙන් සිට ගැනීම හා ඒක හොඳයි මාංශපේශි අස්ති ගැටලු සීට හොඳයි සීට හොඳයි පුනරාවර්තන ක්‍රියා කාර්යයන් ක්‍රමානුකූල විවේක ලබා ගැනීම සිහි ගැනීම සහ එලා මොරලෝසු භාවිතා කිරීම ආරුත් හොඳයි ඒකට සී ආරුත් හොඳයි ඒකට මැණික් කටුව නැවීමෙන් වැළකීම එස් හොඳයි මැණික් කටුව ආශ්‍රිත දෝෂවල ඒට හොඳයි එස් මැණික් කටුව ආශ්‍රිත වේදනාවනේ ඒ කියන්නේ යතුරු පුරුව කෙටිමං යතුරු ලිවීම අඩු කර ගැනීම සඳහා මූසික චලනය කරන්න පුළුවන් ඒකත් හොඳයි එස් ටීට ටීත් හොඳයි යතුරු ලිවීමේදී තදින් නැබීමෙන් වැළකීම ඒකත් හොඳයි කියන්නේ යතුරු පුරුව මේ කාබල දොලා සහලක්ෂණය එන්නේ යතුරු පුරුවයි මූසිකයි නිවැරදිව භාවිතා නොකිරීම නිසා මේ කාබල දොලා සහලක්ෂණය එන්නේ යතුරු පුරුවයි මූසිකයි නිවැරදිව භාවිතා නොකිරීම නිසා අතේ ඇඟිලි වල තියෙන හිරිවැටීම සහ වේදනාව කාබල දොලා සහලක්ෂණය වේ මේක ඇති වෙන්නේ ඔයාලගේ අච්චුපතේ බලන්න මූසිකය සහ යතුරු පුරුව නිවැරදි ආකාරයෙන් භාවිතා නොකිරීම නිසා තමයි කාබල දොලා සහලක්ෂණය එලිකන වළක්වා ගැනීමට පරිගණක නිසිස්ථානයේ පිහිටීම ජනෙල් වලට තිරදී භාවිතය වී හොඳයි දෘෂ්ටි සාලක්ෂණයට ඇස් මට්ටමට වඩා ප්‍රමාණයක් පහතින් තිරය ලබා ගැනීම ඒකත් හොඳයි ඇස් වලටත් හොඳයිනේ මේකට දාන්නත් පුළුවන් පුනරා මාංශපේශි අස්ථි ආශ්‍රිත ගැටලුවකටත් දාන්න පුළුවන් ඒ ප්‍රශ්නෙට පුරාණ උත්තර පොඩි උත්තර ටිකක් තියෙනනේ තීරයක දන්නවා ටක් ගාලා ලියා ගන්න පුළුවන් ඊළඟට පහත සඳහන් එක් ගැටලුවට දාලා පදයේ දී ඇති පද ලෙසින් තෝරා එම පදයේ අදාළ ලේබලයේ ඉදිරියේ ලියා දක්වන්න. පිළිගත් ආයතනයෙන් ඇතිසේ හැඟි යන පරිදි පුද්ගලයෙකුට ලිපින ඊමේල් එකක් එනවා. එමගින් පුද්ගලයාගේ මාර්ගගත බැංකු පහසුකම් අදාළ ණයපත් අංක පරිශීලක නාම මුරපද වැනි පුද්ගලික තොරතුරු ඉල්ලා සිටි මේ වෙලාව ෆිෂින්ග්ස් නේ. වැදගත් ආයතනයෙන් ඊමේල් එකක් එනවා වගේ ඇවිල්ලා ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු බැංකු තොරතුරු ඔක්කොම ගන්නවා. ඒකට අපි කියනවා තතු බෑම කියලා ෆිෂින්ග්ස්. තතු බෑම එහෙම නැත්නම් ෆිෂින්ග්ස් කියලා කියනවා. ඉතින් ෆිෂින්ග්ස් තතු බෑම ඒ වෙන කෙනෙකුගේ නිර්මාණයක් තමන්ගේ එකක් ලෙස පළ කිරීම ප්ලැගරිසම් ලිඛිත දාසොරකම වෙන කෙනෙකුගේ නිර්මාණයක් තමන්ගේ එකක් ලෙස සැලකීම ලිඛිත දාසොරකම යම් අයෙකු විසින් පරිගණක ජාලයකට අනවසරයෙන් ඇතුළත් වී නම ලිපිනය පාරිභෝගිකයන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීම හැක් කිරීමනේ අනවසරයෙන් ජාලයකට අනවසරයෙන් ඇතුළත් වීම නම් හැකින් කියලා කියනවා පුද්ගලික බලපත්‍ර සහිත මුදුකාංගයක් අනවසර පිටපතක් මුල් මුදලින් 5%කට යැවීම මේක චෞරත්වය පයිරසි මුදුකාංග චෞරත්වය ඔක අච්චුපතේ නෑ මුදුකාංග චෞරත්වය කියන එක අච්චුපතේ නෑ ඉතින් ප්‍රශ්න වලට උත්තර ලියලා තමයි හදාගන්නේ ඉතින් බලන්න 2018 ප්‍රශ්නේ ටිකක් ලේසිනේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා 2018 එන්න තඩි ප්‍රශ්නයක් තියෙන ඒකට උත්තර ටිකටත් අත්ගාලා ලියා ගන්න. පුරා අර වගේ විස්තර ලියන්න ගොඩක් නැහැනේ. කියවන්න ඕනේ ඉතින්. right. ඔය විදිහට පාඩම අවසන් වෙනවා. right. ඔයාලට මේකේ බහුවර්ණ ටිකට උත්තර ටික මම දෙන්නම්. ඒක වීඩියෝ එකක් තියෙනවා වීඩියෝ එක දෙන්නම්. එතකොට ඔයාලා අර HTML එකක් බලන්න. සර්වර් ටික ඩවුන් වෙලා තියෙන්නේ අප් වුණාට පස්සේ ඒක දාන්න. හැමෝටම good night